සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, මේ සුපින්බර අරුණෝදයේ අපේ ජීවිත සැපවත් කරන සුන්දර කරන උතුම් දහම් පදයක් ශ්‍රවණය කරන්නට අපි හැමෝම සූදානම් වෙන්නේ. අද මා කල්පනා කළා අපේ ජීවිතේ සුන්දර කර ගැනීම පිණිස හේතු වෙන බොහෝම වටින හිතවිල්ලක් පින්වතුන්ලාට සිහිපත් කරලා දෙන්න. මේ හිතවිල්ල පින්වතුන්ලා තම තමන්ගේ හිතවල තනි තනියෙන් ඇති කරගන්න. මේ හිතවිල්ල අනිත් අය ගාව තියනවාද කියලා බලන්න එපා. මොකක්ද මේ හිතවිල්ල? අනුන්ගේ ගුණම හොයන කෙනෙක් වෙනවා කියන හිත. අනුන්ගේ දොස්, අනුන්ගේ අඩුපාඩු නොවේ, ගුණ හොයන කෙනෙක් වෙන්න. අනුන්ගේ ගුණ දකින ඇස් දෙකක් හදාගන්න. අනුන්ගේ ගුණ හිතන හදවතක් හදාගන්න. ගුණ පිපාසිතෙක්. මිනිසුන්ගේ ගුණ ධර්ම, මිනිසුන්ගේ යහපත් දේ, එකට ඉන්න අයගේ හොඳ දේ දකින ගුණධර්ම හොයන පිපාසිතයෙක් බවට පින්වතුන්ලා පත් වෙන්න. අනිත් අයගේ ගුණේම දකින්න පුළුවන් හිතක්. ඒක තමයි අද සුපින්බර අරුණෝදයේම අපි ඇති කරගත යුතු උතුම් හිතුවිල්ල, උතුම් අදහස. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ උදාකලගම වලස්බෙද්ද බණ්ඩාරවෙන යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.ජී. ප්‍රියානි රේණුකා දියණිය සහ වජිර බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ අංක 1-34 පන්සල පාර බණ්ඩාරවෙල කියන ලිපිනේ පදිංචිව සිට 2021 ජූලි මාසේ 23 වෙනිදා මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් තේ.ජේ.එම්. ලීලාවතී මෑණියන්ටත් 2021 ජූනි 28 මිය පරලෝ ගිය ඩී.ජී. ජයන්ත ධර්මදාස පුතණුවන්ටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන්ව පරලොව ජීවිත සැපවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දානය සිදු කරන්නේ. පින්වතුනි, මේ ලෝකේ අපි ගොඩාක් කල් ඉන්නේ නැහැ. අපිට ඉන්න තියෙන ඉතාම කෙටි කාලයක්. අවුරුදු 60 70ක් 80ක් ඇතුලේ මේ මිනිස්සෝ විදිහට ගත කරන අපි කවුරුත් මේ ලෝකේ දාලා යන්න එපේ. අපි හැමෝම මිය පරලෝ යනවා. මේ ලෝකේ අත්හැරලා දාලා යනවා. මේ ලෝකේ ජීවත් වෙන ටික කාලේ අපිත් එක්ක එකට ඉන්න අයගේ අඩුපාඩු දකින්න, අඩුපාඩු නොතෙග ඉන්න අපට පුළුවන්. මේ ජීවත් වෙන කෙටි කාලේ අපිත් එක්ක එකට ඉන්න අයගේ අඩුපාඩු නොදැක ඉන්න අපිට පුළුවන් නම්, අඩුපාඩුවක් පේනකොට අඩුපාඩුව විනිවිද ගුණයක්ම දකින්න අපිට පුළුවන් නම්, පින්වතුනි, අපේ ජීවිතේ සුන්දරයි. අපේ ජීවිතේ හරි සුන්දරයි. අපි අනිත් අයගේ අඩුපාඩු කල්පනා කරන්න ගියාම බලන්න අපේ හිතට එන වෙහෙස. අසවලා මෙහෙමයි කියලා අපි හිතනවා.
අසවලා මෙහෙමනේ කටයුතු කරන්නේ. එයාගේ කායික ක්‍රියා මෙහෙමනේ. එයාගේ වැඩ මෙහෙමනේ. ඔන්න අපි හිතනවා. හිතද්දි අපිට වෙහෙසයි. අපි ඒක තව කෙනෙක් අතින් කියනවා. හාපූ අහවලාගේ වැඩ නම් ගන්න දෙයක් නෑ. එතකොට අනිත් කෙනාත් කිලිටි වෙනවා. එක්ක අපි වචන ගැන කතා කරනවා. අම්මෝ එයාගේ කතා නම් ගන්නම දෙයක් නෑ. අපි ඔන්න හිතනවා. හිතද්දි Tamanට වෙහෙසයි. ඒක තව කෙනෙකුට කියනවා. කිව්වට පස්සේ කියපු කෙනා කෙලසෙනවා. ඔහොම නැද්ද? කොච්චර තියනවද? ඉතින් ගත කරන්නේ පුංචි මනුස්ස ජීවිතයක්. පොඩි කාලෙකින් මැරිලා යනවා. ඒ මැරිලා යන ටික කාලේ අනුන්ගේ ඇදකුදේ හිත හිතා අපිම වෙහෙසෙනවා. තේරුමක් නෑ. ඒ නිසා අන් අයගේ අඩුපාඩු හොයන්න එපා. අනිත් අයගේ අඩුපාඩු කතා කරන්න එපා. අඩුපාඩුවක් කතා වෙන තැනක ඒ කතාව දුරදිගේ අරගෙන යන්න ඉඩ දෙන්න එපා. ඒ කතාවත් එක්ක හේතු වෙන්න එපා. පින්වතුනි, මේ මිනිස්සු ගාව තියෙන මොන අඩුපාඩු තිබුණත් යම් ලස්සන පුංචි ගුණධර්ම හොයන්න ඒවා හොයන්න පටන් ගත්තොත් ඒවා හමු වේවි. මේකට ලස්සන කතාවක් අපිට හම්බුණා. එක සාමින්වහන්සේලා පිරිසකගේ විස්තරයක්. ඒ සාමින්වහන්සේලා ආරණ්‍යයක වැඩ වාසය කරනකොට රජෙන් ඉඩම් මැන්නා. ඉඩම මැනලා ආරණ්‍ය සීමාව මෙන්න මේකයි කියලා රජය විසින් පැනවීමක් කළා. ඊට පස්සේ මේ පැත්තේ ග්‍රාම නිලධාරී ඉන්න කෙනා ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමින්වහන්සේලාට මේක ලංකාව විසිද්ද එකක් නෙවෙයි විදේශෙක. ඒ ස්වාමින්වහන්සේලාට ඇවිල්ලා කියලා තියෙනවා මේ ඉඩම මැනලා ඉවර වෙච්චි මේ සමීප කාලවකවානුවේම ඔබ වහන්සේලා ආරණ්‍ය සීමාව වෙන් කරගන්නට තාප්පයක් බඳින්න කියලා. එතකොට මේ ස්වාමින්වහන්සේලා කල්පනා කළා දැන් තාප්ප බඳින්න යන වියදම බලපුවම සෑහෙන ගාණක් යනවා. ගඩොල් වලට වෙනම වියදමක්, සිමෙන්ති වලට වෙනම වියදමක්, ඊළඟට තාප්පේ බැඳ ගන්න බාස්ලට කුලී දෙන්න එපයි. එතන වෙනම වියදමක්. එතකොට අර ආරණ්‍ය හිටපු නායක ස්වාමින්වහන්සේ අනිත් භික්ෂූන්ව කැඳවලා මේක කතා කරලා තියෙනවා. දැන් මොකද්ද අපි කරන්නේ? එතකොට අනිත් ස්වාමින්වහන්සේලා කිව්වා අපි ගඩොල් ටික ගෙනාවට පස්සේ මැටි අනලා අපි පොඩ්ඩක් පුරුදු වෙමු මේ මේසන් වැඩේ. තාප්පේ බඳින වැඩේ අපි පොඩ්ඩක් පුරුදු වෙමු. අපිට කොහොමද මේක කරගන්න පුළුවන්ද කියලා. අපි පුරුදු වෙලා සිමෙන්තියෙන් බඳිමු කියලා. එතන නායක හඳුරු සතුටු වුණා. දැන් මේ ස්වාමින්වහන්සේලා මේසන් වැඩේ පුහුණු වෙනවා. මේ මේසන් වැඩේ පුහුණු වෙනකොට ඔතන හිටපු එක ස්වාමින්වහන්සේ නමකට මේක හොඳට අල්ලලා ගියා. ඒ ස්වාමින්වහන්සේ දක්ෂ වුණා. දැන් කෙලින් හොඳට තාප්පයක් බැඳ ගන්න පුළුවන්. ඕන්න තාප්පේ බඳින දවස ආවා. සිමෙන්ති ගෙනාවා. ගඩොල් 1000ක විතර තාප්පයක් පින්වතුනි. තාප්පේ බැඳා. දැන් තාප්පේ බඳිනකොට මේසන් වැඩේ කරන්නේ බාස්ගේ වැඩේ කරන්නේ අර දක්ෂ වෙච්චි ස්වාමින්වහන්සේ. අනිත් ස්වාමින්වහන්සේලා අත් උදව්. සිමෙන්ති අනලා දෙනවා, ළඟට ගෙනත් දෙනවා. තාප්පේ බැඳලා අවසන්. තාප්පේ බැඳාට පස්සේ තමන් කරපු වැඩේනේ. ඈතට ගිහිල්ලා මේ ස්වාමින්වහන්සේ බැලුවා. බලද්දි පේනවා ගඩොල් පේලි 2-3ක් ඇද ගිහිල්ලා තාප්පේ ඇදයි. අනිත් ටික ඔක්කොම ලස්සනට ගිහින් තියෙනවා. එක තැනක ඇදයක් තියෙනවා. එතකොට මේ ස්වාමින්වහන්සේ ඉක්මනට දුවගෙන ගියා නායක හඳුර ළඟට. ගිහින් ඒ නායක ස්වාමින්වහන්සේට කිව්වා අනේ ස්වාමීනි තාප්පේ අසවල් තැන ඇද ගියා. මට දැම්මම ඒ ටික පෙරලා දාලා ආයෙ හදන්න පුළුවන්. සිමෙන්ති ටිකක් ඕන කරනවා. මට සිමෙන්ති ටිකක් ගෙනත් දෙන්න. මං ආයෙ ඒ ටික හදනවා කිව්වා. එතකොට නායක ස්වාමින්වහන්සේ මේ ස්වාමින්වහන්සේගේ වචනෙට තාප්පේ ළඟට ඇවිල්ලා බැලුවා. බලලා කිව්වා ඉතින් ඔය තියෙන්නේ හොඳට. ඔහොම හොඳයි මේක හැඩ බලන්න හැදුවේ නෑනේ කිව්වා. එතකොට අර ස්වාමින්වහන්සේගේ අදහසට අනුව තාප්පේ කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මේ ස්වාමින්වහන්සේ තාප්පෙත් එක්ක ගැටුණා. දැන් ආයේ තාප්පේ තියෙන පැත්තට යන්නේ.
තාප්පේ දකින්නවත් කැමති නැහැ. ඔහොම කාලේ ගත වුණා. කාලයක් ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ ඥාති වෙන එක තරුණෙක් මේ ආරණ්‍ය බලන්ට මේ ස්වාමීන් වහන්සේ දැකලා කතා බහ කරලා යන්න ඇවිත් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ තරුණයාත් එක්ක ආරණ්‍ය පෙන්වන්න එකතු කරගෙන ගියා. ඒ එකතු කරා යද්දී අර තමන් යන්න අකමැති ප්‍රදේශයටත් ආගන්තුක තරුණයාව එකතු කරන් ගියා. යද්දී ඒ තරුණයා අර තාප්පේ දැක්කා. දැකලා මේ තරුණයා කිව්වා ස්වාමීනි හරි අගේට මැදපු තාප්පයක් තියෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ ඔහෙට කණ්ණාඩි දෙකක් හදාගන්න වෙයි. මේ තාප්පෙට අගේට තියෙන තාප්පේ කියනවනම් ඔහෙට කණ්ණාඩි දෙකක් හදාගන්න වෙයි. ඇයි ඔහෙ දැක්කේ නැද්ද අර අතන ඇද? අතන ගඩොල් පෙළි 3ක් ඇද ගිහින් තියෙනවා ඔහෙ දැක්කේ නැද්ද කියලා ඇහුවා. එතකොට මේ තරුණයා කිව්වා ලස්සන කතාවක්. ස්වාමීනි ගඩොල් 10 ගානක තාප්පේක අනිත් ගඩොල් ටික ඔක්කොම හොඳට තියෙද්දි ඇද ගියපු ගඩොල් පෙළි 3ක් ගැන මං ඇයි බලන්නේ? මට බැලුවයි කියන්නේ හොඳට තියෙන ගඩොල් ටික. ඒ ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයේ හිතට ගත්තා. එදායින් පස්සේ පින්වතුනේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම ගිහිල්ලා අර ඇද ගියපු පැත්ත බලන්නේ නැතුව මේ තාප්පේ දිහා හරි ආසාවෙන් බලාගෙන ඉඳලා එනවා. ඒකේ හරි ලස්සන කතාවක් කියනවා. ඒ අපි මේ කියවපු පොතේ මේ ස්වාමීන් වහන්සේ මේ සටහන අවසන් කරන්නේ මට කාලයක් යනකොට මා බැඳපු තාප්පේ ඇද වෙච්ච තැන කොතනද කියලා හොයාගන්න බැරුව ගියා. ඇදේ බලන්න ගියොත් ඇදේම පේනවා. ඇදේ හොයන්න ගියොත් ඇදේම අහුවෙනවා. නැති ඇද පවා මෙවි මෙවි පේනවා. අනුන්ගේ ඇද හෙව්වා කියලා හදවතකට සැනසීමක් නැහැ. ඒ නිසා තමන්ගේ පවුලේ ඉන්න අයගේවත් ඇද හොයන්න එපා. තමන්ගේ ඥාතීන්ගේ ඇද හොයන්න එපා. ඇද කතා වෙන්න එපා. මිත්‍රයන්ගේ ඇද හොයන්න එපා. මේ සමාජයේ ඉන්න අයගේත් ඇදකුද හොයන්න එපා. හොඳ ලස්සන දේවල් හොයන්න. මිනිසුන්ගේ තියෙන සුන්දර ගති, මිනිසුන්ගේ තියෙන සුන්දර කතා බහ. අන්න ඒවා විතරක් හොයන්න. ඒ දේවල් හෙව්වොත් පින්වතුනේ අපේ ගාව හැමතිස්සෙම සුන්දර දේවල් තියෙනවා, ලස්සන දේවල්. හිතට සතුටක් ඇති කරන දේවල්. අපි සමහරලාට මතක් කරගෙන හදවතේ තියාගෙන පොඩි බැඳගෙන ඉන්නවා. අහවල්ුන්ගේ කතා බහ මෙහෙමයි. මෙහෙම හින්ට් පාස් කරන කෙනෙක් නේ. මෙහෙම හිත පෑරෙන්න කතා කරන කෙනෙක් නේ කියලා අපි එයාගේ වචන මතක තියාගෙන ඉන්නවා. අනේ වැඩකට නැති ඒවා. ඒවා මතකේ දරාගෙන එව්වාම සිහි කර කර තවත් කෙනෙක් එක්ක ඒවාම කතා කර කර අපි කාලය ගත කරන්නේ නැද්ද? පින්වතුනි මේ ජීවත් වෙන්න තියෙන ටික කාලේ නේද මේ? ජීවත් වෙන්න තියෙන පැය ටික කාලයක් නේද මේ අනවශ්‍ය විදිහට අපි වැය කරලා දාන්නේ? අපරාධේ. ඒ නිසා ඔබ හිතන්න, හොයන්න, කතා කරන්න මිනිසුන්ගේ යහපත් දේ, මිනිසුන්ගේ ගුණධර්ම, මිනිසුන්ගේ හොඳ. ඒ අයන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු සම්බන්ධයෙන් හැම තිස්සෙම උපේක්ෂාවටපත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුගේ කායික ක්‍රියාව දොස් සහිත නමුත් ඒ කෙනාගේ වචන සුන්දර නම් එයාගේ කායික ක්‍රියාව ගැන නොසිතා සුන්දර වචනේ ගැන හිතන්න. අන්න බලන්න හොඳ හොයන්න කිව්වා. කායික ක්‍රියා දොස් සහිත කෙනෙක් ඉන්නවා. හැබැයි එයාගේ වචන හොඳයි. අපි එතකොට අර වැඩකට නැති කායික ක්‍රියාව අතහැරලා දානවා. මෙයා හොඳ ලස්සන වචන කතා කරන කෙනෙක්. කවුරු හරි අපෙන් ඇහුවත් අපි කියනවා එයා හරි ලස්සන වචන තියෙන කෙනෙක් නේ. එයාගේ වචන හරි වැදගත්. එයා බොරු කියන්නේ. එයා කේලම් කියන්නේ. එයාගේ මේ හිත පෑරෙන වචන එයාගේ නෑනේ. ඔන්න අපි කියනවා. බලන්න. තව කෙනෙක් එක්ක අපි බෙදාගන්නෙත් ඒ සුන්දර දේ. ඔබ ගාව සුන්දර දෙයක් තිබුණොත් පින්වතුනි ඔබ සුන්දර දෙයක් බෙදයි. හැබැයි ඔබ ළඟ තියෙන්නේ අසුන්දර දෙයක් න ะ.
ඔබේ ළඟ තියෙන්නේ අසුන්දර දෙයක් නම් ඔබට බෙදන්න තියෙන්නේ ඒ අසුන්දර දේ. ඒ නිසා මුලින්ම සුන්දර දේ අරගත යුත්තේ කවුද? තමා. ඔබයි ඔබේ ජීවිතයට සුන්දර දේ අරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. හරිම ලස්සන උපමාව. මතක තියාගන්න හැමදාම. පාංශකූලික භික්ෂුවක් තමන්ගේ සිවුරට රෙදි කෑල්ලක් හොයාගෙන පාරේ වැඩම කළා. පාංශකූලික භික්ෂුව කියලා කියන්නේ පින්වතුනේ අහක දාපු වස්ත්‍ර වලින් තමන්ගේ සිවුර කරගන්න කෙනා. ඒ කාලේ ගොඩාක් එහෙම භික්ෂුන් ඉඳලා තියෙනවා. දැන් මේ වර්තමාන කාලවකවානුව වෙනකොට ඒවා වෙනස් වෙලා. මොකද මිනිස්සු පූජා කරන සිවුරු පරිස්කාර ආදී බොහෝමයක් මේ කාලවකවානුවේ භික්ෂූන් සුවසේ ලබනවනේ. මේ කාලේ භික්ෂුන් වහන්සේලා පාංශකූලික චීවරය පොරවපු අය ගොඩාක් හිටියා. එතකොට ඉබදු පාංශකූලික භික්ෂුවක් තමන්ගේ සිවුරට අහක දාපු රෙදි කෑල්ලක් හොයාගෙන වැඩම කළා. වඩිද්දි මේ භික්ෂුවට දකින්න ලැබුණා කාගේ හරි මිනිස්සෙකුගේ අසූචි පිහදලා වීසී කරලා දාපු රෙදි කෑල්ලක් පාරයිනේ තියෙනවා. ඒ රෙදි කෑල්ලේ එක කෙලවරක අර මිනිස්සයාගේ අසූචි. හැබැයි අනිත් කෙලවර පිරිසිදුයි. එතකොට මේ භික්ෂුව මොකද කළේ? ඒ ළඟට ගිහිල්ලා අර වස්ත්‍රයේ අසූචි තැවරිච්චි කොටස ඉරලා දාලා හොඳ කොටස අරගත්තා. තේරුණාද කියපු දේ? අර වස්ත්‍රයේ කොටසක අසූචි ගෑවිලා තිබ්බනේ. අසූචි ගෑවුණු කොටස පාරේම තියලා හොඳ කොටස ඉරලා අරගත්තා. හොඳ කොටසයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි නම් මෙහෙම කරයි. මම මේ අසූචිත් එක්කම මේ රෙදි කෑල්ල ගන්නවා අරගෙන ගිහිල්ලා අසූචි හොදලා පාවිච්චි කරනවා කියලා. අපේ ජීවිතේ ගොඩාක් වරදින්නේ ඒක. අපිට තියෙනවා පඬිතමානී හැඟීමක් පින්වතුනේ. අපි ওই පුද්ගලයන්ගේ අඩුපාඩු දැක්කාට අපිට පුළුවන් අපිව පාලනය කරගන්න. ඒ නිසා අපි ওই අඩුපාඩු දැනගෙන එහෙම ඇසුරු කළා කියලා අපි ඒවාම හිත හිතින්නේ. අපේ අන් ඒ වගේ පඬිතමානී හැඟීමක් තියෙනවා. ඒ හිතලා මිනිසුන්ගේ අඩුපාඩු කතා වෙන එක, මිනිසුන්ගේ අඩුපාඩු හිතන එක අපි හරියට කරනවා. හැබැයි අපි කෙලෙසෙනවා. අසූචි සහගත රෙදි කෑල්ල අරගෙන ගියොත් අරගෙන යන පමාවට හරි ඔබ ළඟ ගඳ ගන්නවා. අසූචි කියන්නේ ගඳ සහිත දෙයක්. දුර්ගන්ධ දෙයක්. දුර්ගන්ධ දේ මොහොතකටවත් අරගන්න එපා. අර භික්ෂුව පිරිසිදු රෙදි කෑලි අරගත්ත නිසා ඒ භික්ෂුව ළඟ හැමතිස්සෙම තියෙනවා පිරිසිදු දෙයක්. ඒ භික්ෂුව ළඟ අපිරිසිදු එකක් නෑ. අපිරිසිදු රෙදි කෑල්ල අරගෙන ගියා නම් පින්වතුනි අසූචි ගෑවිච්ච එක ඒ අසූචි ගෑවිච්ච එක අරගෙන යද්දීත් ගඳයි. අරගෙන ගිහිල්ලා ඕක හොදන්න අමතක වුණොත් එහෙම දවසින් දෙකෙන් පණුව ගහනවා. ඊට පස්සේ තිබ්බාට වඩා පිළිකුලයි. ගොඩාක් හිතවලට වෙලා තියෙන්නේ ඕක. එක එක්කෙනාගේ කතාවේ තියෙන ඇද අරගෙන, ක්‍රියාවේ තියෙන ඇද අරගෙන, එක එක්කෙනාගේ ජීවිත දිහා බලාගෙන ඉඳලා ඇදකුද හිතලා, අනුන් කියන කතන්දර අහගෙන ඒ වගේමුත් ඇද එකතු කරගෙන, එකතු කරගත්ත ඇද පොට්ටනිය හිත ඇතුලේ තැම්පත් කරගෙන ඒකට පණුව ගහලා අවසානයේ පිළිකුල් සහගතයි ඇතුලේ එන හැඟීම්. මිනිස්සෙක් දැක්කට පස්සේ බොරුවට මූණට hina වෙන්න වෙනවා. මූණට hina වෙලා හැරිලා ගියාට පස්සේ ආපෝ අපි ඔයගොල්ලොත් එක්ක කතා කරාට ඕගොල්ලෝ මෙහෙමනේ. එහෙම කියලා අපි ඇදයක්ම කියනවා. එහෙම ජීවිතයක් උපදවා ගත්තොත් සුන්දරයිද? කිසි සුන්දරත්වයක් නැහැ. ඒ නිසා මේ සුපින්බර අරුණෝදේ පින්වතුන් හැමෝම හදවතට ඇති කරගන්න. මේ වෙනකන් පින්වතුනේ මේ අඩුපාඩු ඔබ හැමෝම ගාව තිබුණා වෙන්න පුළුවන්. මේ බණපදින් කරන්නේ ඔබව රිදවන එකක් නෙමෙයි. අදින් පස්සේ අපි ලස්සනට මේ ටික හදා ගන්නවා. ටිකෙන් ටික අපි අපේ ජීවිතේ ලස්සන කරගන්න මහන්සි ගන්නවා. ආන් ඒ උදෙසා. හරියට පාංශකූලික භික්ෂුව අසූචි තියෙන රෙදි කෑල්ල ඉරලා දාලා අසූචි පාරේ තබා හොඳ කොටස අරගන්නාසේ
මිනිසුන්ගේ හොඳ ගන්න. මිනිසුන්ගේ හොඳම හොයන්න. කෙනෙකුගේ වචන රළු වෙන්න පුළුවන්. එයා කතා කරනකොට හිත පෑරෙන්න පුළුවන්. එයා කතා කරද්දී හින් පාස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බලන්න එයාගේ කායික ක්‍රියා කොහොමද? එයාගේ කායික ක්‍රියා වැදගත් නම්, එයා කයින් පව් කරන්නේ නැති කෙනෙක් නම්, එයා හොඳ හැදියාවකින් යුක්ත කෙනෙක් නම්, වචන යම් විදිහකට දොස් සහිත වුණාට ඒක හිතන්න එපා. ඒක නොහිතා අපි හිතනවා මොකද්ද? එයාගේ කායික ක්‍රියා මෙහෙමයි. එයාගේ කායික ක්‍රියා හරි සුන්දරයි. එයා වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ඔය සල්ලාලකම් කරන්නේ නේ. එයා මේ තමන්ගේ බිරිඳත් එක්ක, එක්ක තමන්ගේ ස්වාමියාත් එක්ක බොහොම සමගියෙන් ජීවත් වෙන කෙනෙක්. අන්න අපි යාගේ හොඳ හිතනවා. ඔය හොඳ හිතනකොට අපිට තව වර්ධින තැනක් තියෙනවා. හොඳ හිතන අස්සේම අර අඩුවත් අපි කතා කරනවා. එයාගේ වචන නම් මෙහෙම තමයි. එයා මේ විදිහේ වචන තමයි කතා කරන්නේ. හැබැයි ඉතින් කියලා තමයි අපි හොඳ ගන්නෙ. වර්ධිනවා. ඒ නරකදී මොහොතකටවත් සිහි කරන්න හොඳ නැහැ. මොහොතකටවත් නරකදී ගාව ගන්න හොඳ නැහැ. අසූචි කියන දේ චුට්ටක් වුණත් ගොඩාක් වුණත් ගඳයි. අසූචි කියන දේ චූටි දශමයක් වුණත් දුර්ගන්ධයි, පිළිකුලයි. එනිසා ටිකක්වත් ඕනේ. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මිනිසුන්ගේ යහපත්තේ. යම් කිසි මිනිසෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඔහුගේ කායික ක්‍රියාත් වාචික ක්‍රියාත් කියන දෙකම හරීම නරකයි. ඔහු හැසිරෙන්නේ නරක විදිහකට. ඔහුගේ කායික ක්‍රියාවේ තියෙන්නේ දොස්සහගත බවක්මයි. හොඳක් හොයාගන්න නැහැ. ඊළඟට ඔහු කතා කරන වචන ගත්තත් හොඳක් හොයාගන්න නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සෙක් ගැන බලන්න කියනවා. ඒ මිනිසයාගේ ආකල්ප මොනවාද? ඒ ආකල්ප කොහොමද අපි හොයන්නේ? එයා ජීවත් වෙන හැටි බලනවා අපි. එයා ජීවත් වෙද්දී එයා පිනට ලැබි කෙනෙක් නම් අන්න යහපත් ආකල්පයක් තියෙනවා. එයා වික්ෂුන්ට ගරු කරනවා නම් යහපත් ආකල්පයක් තියෙනවා. එයා පොයට සිල් ගන්න කෙනෙක් නම් යහපත් ආකල්පයක් තියෙනවා. එයා අනිත් අයට උදව් උපකාර කරන කෙනෙක් නම් මේ හිඟන්නේ ඉල්ලගෙන ආවොත් එහෙම මිනිස්සු ඉන්නවා. හිඟන්නේ ඉල්ලගෙන ආවොත් ඒ හිඟන්නෝ වෙනුවෙන් දෙන්න කියලා වෙනම ගෙදරින් සල්ලි අරන් යන මිනිස්සු ඉන්නවා. සමහරවිට මේ මිනිස්සු කයින් සිල් රකින්නේ නැහැ. ඒ මිනිස්සු වචනෙන් සිල් රකින්නේ නැහැ. හැබැයි මේ මිනිස්සයා ගාව තියෙනවා අමුතු විදිහේ හදවතක්. කලින්ම සූදානම් වෙලා යනවා මේ පාරේ හිඟා කන අය ඉල්ලගෙන ආවොත් එහෙම මේ ටික ඒ අයටයි. ඔබ දැකලා නැද්ද එහෙම? එහෙම මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. එතකොට අපිට බලන්න පුළුවන් නම් ඒ කෙනාගේ අර යහපත් ආකල්පය. අනේ ඒ කෙනා අනිත් අයට පිට වෙන්න කැමති කෙනෙක්. ඒ කෙනාට සුන්දර හිතක් තියෙනවා. අනිත් මිනිස්සුෙකුගේ දුක දකිනකොට උණු වෙන හිතක් ඒ මිනිසයාට තියෙනවා. අන්න අපි ආකල්පය අල්ලනවා. ඒ ආකල්පය අල්ලා ගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි ಗುಣ හොයන්න මහන්සි වෙන කෙනාට. ಗುಣ හොයන්න මහන්සි වෙන්නේ නැති කෙනාට ඒ මිනිස්යාගේ උහුම ආකල්පයක් තියෙනවා කියලා අහුවෙන්නේ නැහැ. අපි හිතමු හදිසි හරි දැක්කා කියලා. අපි දකිනවා මිනිස්සෙක් අනිත් මිනිස්සුන්ට සල්ලියකින් මුදලකින් උපකාර කරන. හැබැයි එයාගේ කායික ක්‍රියා සෞතුයි. එයාගේ වචනත් සෞතුයි. ගොඩාක් සමාජයේ තියෙන්නේ මෙන්න මේක නෙවෙයිද? ගොඩාක් මිනිස්සු කියන්නේ අනේ ඔය මිනිහා අර මිනිස්යන්ට ඔහොම සල්ලි දුන්නට ඔය මිනිහාගේ වැඩ බලන්න එපයි. ඔය මිනිහාගේ වචන බලන්න එපයි. අර සුළු දේ අනුමෝදන් වෙන්න දක්ෂකමක් නැහැ. ඒක අනුමෝදන් වෙන්නේ නැතුව එයාගේ තියෙන දුර්ගුණේම කතා කරන දුර්ගුණේම හිතන ජීවිත නෙවෙද බහුල. ඉතින් ඇයි පින්වතුනි අපි මේ කෙටි කාලීන මනුස්ස ජීවිතයක් ඒ වගේ තැනකට දාගන්නේ? ඔබ හිතන්න ඔබ ගැන. ඇයි අපිට ඒ අපරාධය කරගන්නේ? ඇයි අපි විඳවා වාසය කරන්නේ? අපිට පුළුවන් මේ මිනිස්සු ගැන සුන්දර හැඟීම් වලින් බලන්න.
අපිට කොච්චර සැනසෙල්ලක්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්සයන්ගේ ගුණ හෙවීම ගැන හැම තිස්සේම සැදී පැහැදී සිටින්න කිව්වා. මහණෙනි, යම් මිනිස්සෙක් පිපාසයෙන් ඇවිදගෙන යද්දී ඒ පිපාසයෙන් ඇවිද යන මිනිසයාට පෙඳ පාසී පිරිච්චි වතුර වලක් හමුවන්නේය. එහෙත් ඔහු සිටින්නේ පිපාසයෙන්. පිපාසය නිසා ඔහුට ඕනා කරනවා වතුර ටිකක් බොන්න. වතුර පිපාසයෙන් ඉන්න ඔහු පෙඳ පාසි ටික පැත්තකට කරනවා. පෙඳ පාසි පැත්ත කරලා තමන්ගේ අතින් වතුර අරගෙන ඔහු වතුර බොනවා. ඔහුට මුලින්ම දකින්න ලැබුණේ පෙඳ පාසි ටික. හැබැයි ඔහුට වැඩක් නැහැ පාසි. ඔහුට ඕනේ වතුර. ඔහු පාසි ටික පැත්තකට කරා. වතුර ටික පානය කළා. ඒ වගේ මිනිසයන්ගේ අගුණ, මිනිසයන්ගේ අඩුපාඩු, මිනිසයන්ගේ දොස් පෙඳ පාසි වගේ ඔහොම පෙනේ. පෙඳ පාසි එක්ක හැප්පෙන්න යන්න එපා. ඒ පෙඳ පාසිය ගානට අයින් කරගන්න. මේවා මට වැඩක් නැත්තේය. ඔහු නරක වචන කතා කරනවා කියා හිතා හිටියාට මට වැඩක් නැත්තේය අයින් කළා. ඒ මනුස්සයාගේ කායික ಕ್ರಿයා යහපත් විදිහට ගත කරනවා කියලා හිතන්න ගත්තාට මට වැඩක් නැත්තේය අයින් කළා. ඒ මනුස්සයාගේ ආකල්පය හොඳ නම් අන්න අපි ආකල්පය ඇල්ලුවා. හරියට පාසි ඉවත් කරලා වතුර ටික බොනවා වගේ. බුදුරජාණන් වහන්සේ තව දේශනා කළා. මහණෙනි, හොඳටම පිපාසයට පත්වෙච්චි මිනිස්සෙක් පිපාසෙන් යනකොට ඒ මිනිසයාගේ දිව ගිලෙන්න තරම් අමාරු පිපාසයක් ඔහුට තියෙනකොට ඔහු දකිනවා හරක් කුරේක හරි අස්ව කුරේක හරි වතුර චුට්ටක් පිරීලා තියෙනවා. පොළොවේ කුර සටහනක් හිටලා. හරකෙකුගේ හරි අස්වැයෙකුගේ හරි කුර සටහනක් පොළොවේ හිටලා. ඒ හිටපු වලේ වතුර ඩිංගිත්තක්. දැන් අස්ව කුරේක ගව කුරේක පිංගුතුනේ මහා වතුරක් නෑනේ. වතුර ඩිංගිත්තක් ඉතුරු වෙලා. මේ මිනිස්සයා ඉන්නේ දිව ගිලෙන්න පිපාසයක. භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි මොනවා කරයිද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඒ වතුර ටික උනත් ඒ මිනිස්සයා හරි ආසාවෙන් උවමනාවෙන් ඔහුගේ ප්‍රයෝජනෙට අරගන්නවා. ඇයි? ඔහු සිටියේ පිපාසයෙන්. ඔහු හරියට සුනකෙක් වගේ එහෙම නැත්නම් හරකෙක් වගේ හතර ගාතින් පෙරලිලා අර ගවකුරේ තියෙන වතුර ටික ඔහු හිමීට ලෙව කනවා. ඔහුට වතුර ඕන නිසා. ආන් ඔය වගේ තේරුම් ගන්න ඕන. ඕන් ඔය වගේ තේරුම් ගන්න ඕන පින්වතුනි, ಗುಣ පිපාසය. මිනිසුන්ගේ ගුණධර්ම හැවීම ගැන නම් පිපාසය තියෙන්නේ. මිනිසුන්ගේ ලස්සන ගති සෙවීම නම් අපේ පිපාසයේ තියෙන්නේ. ඒ පිපාසයෙන් යුක්තව අපි සුළු ගුණේ පවා අල්ලා ගනිවි. පුංචි ගුණේ පවා. අපේ දුටුගැමුණු මහරජුරුවන් ගැන අපේ ওই පරණ ඉතිහාස පොත්වල තියෙනවා හරි ලස්සන සටහනක්. ඒක අවස්ථාවක දුටුගැමුණු මහරජුරුවෝ මේ ලංකා භූමියේ එක ප්‍රදේශයක යම් කැරැල්ලක් හටගෙන ඒ කැරැල්ල සංසිඳවීම පිණිස රජුරුවෝ ගියා. රජුරුවන්ට තිබුණා පුරුද්දක් සංඝයාට නොදී ආහාර අනුභව කරන්නේ. ඒ කැරැල්ල සංසිඳවන්න ගියපු අතරේ රජුරුවන්ගේ ආහාර ගැනීමේ වෙලාව පැමිණියා. එතකොට රජුරුව අහනවා, මේ ළඟපාතක භික්ෂුවක් ඉන්නවද කියලා බලාපල්ලා. මට සංඝයාට දානි ටිකක් පූජා කරලා ඉන්න ඕන. එතකොට සේවකයෝ ස්වාමින් වහන්සේ නමක් හොයාගෙන ඒ පැත්තේ යම් ආරණ්‍යයක් හෝ විහාරස්ථානයක් හෝ අසපුවක් හෝ තියනවාද කියලා බැලුවා. සේවකයෝ එහෙම බලද්දී ඒ සේවකයෙකුට එක ස්වාමින් වහන්සේ නමක් තනි පංගලමේ වාසය කරපු පොඩි විහාරස්ථානයකට මේ සේවකයා යනවා. යද්දී මේ භික්ෂුව පාපී භික්ෂුවක්. මේ භික්ෂුව ශාසනය ගැන පැහැදීමකින් යුක්තව ශාසනයේ පිළිවෙත් පුරන්න මහන්සි ගන්න කෙනෙක් නෙමෙයි. මේ භික්ෂුන් වහන්සේ
එතන විහාරයේ එහා පැත්තේ තිබුණු යම් වතුර වලක බිලී බානවා. මාළු අල්ලනවා. බිලිපිත්තක් හදාගෙන බිලි බානවා. සේවකයා දැක්කා විතරයි මේ භික්ෂුව ඉක්මනට බිලිපිත් අහංගගෙන වගක් නෑ වගේ හිටගත්තා. ඇහුවා උපාසකේ මොකෝ කියලා ඇහුවා. එතකොට නෑ ස්වාමීනි මම මේ පැත්තට පැමිණියා කියලා මේ සේවකයා නිකන් ඒක දැක්කේ නෑ වගේ රාජපුරුෂයා ආවා. අනිත් කිසිම රාජපුරුෂයෙකුට භික්ෂුවක්ව හම්බ වුණේ නෑ. මේ රාජපුරුෂයා රජුරුව ළඟට ඇවිල්ලා කියනවා දේවයිනි භික්ෂුවක් නම් ඉන්නවා. හැබැයි ඉතින් දානෙ දෙන්න වටින්නේ නැහැ කිව්වා. ඇයි දානෙ දෙන්න වටින්නේ නැහැ කියන්නේ? රජතුමනි මයි යනකොට බිලී බානවා. දැක්ක ගමන් බිලී පිත්ත හැංගුවා. වගක් නෑ වගේ හිටියා කිව්වා. එතකොට රජුරුව කල්පනා කළා ඇත්තෙම පින්වතුනේ දුටුගැමුණු මහා නරේන්ද්‍රයා කියලා කියන්නේ අපි මේ ලංකා භූමියේ පහළ වෙච්චි මහා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්නේ. ඇත්තටම ශ්‍රේෂ්ඨ රජෙක්. ඒ රජුරුව කල්පනා කරනවා නෑ. අනිත් මිනිස්සු බිලි බාණ්ඩ ගත්තාම ඒ මිනිස්සු අනිත් අයයන්ටත් පෙනෙන්න ඒ බිලි බෑම කරනවා. ඊළඟට තමන්ගේ බිලි බෑමේ දක්ෂතාවය ගැන එකිනෙකාත් එක්ක ಗುಣ වර්ණනාත් කරනවා. මං දවසකට මෙච්චරක් අල්ලනවා. මං බිලිපිත්ත දැම්මොත් මෙහෙම අහුවෙනවා. ඒකේ ගුණත් කියනවා. අනිත් අයයන්වත් සමාදම් කරනවා. උඹලා බිලිපිත්තක්වත් අරගෙන බිලි බාන්නේ නැද්ද? එහෙමත් කියනවා. හැබැයි මේ භික්ෂුව තමන් බිලි බෑවාට තව කෙනෙක් එය දකින්නටවත් අකමැති. මොහුගෙන් වැරදි ආදර්ශයක් තව කෙනෙකුට යනවාට ඔහු අකමැති. ඒ ගුණේ මට ඇති. එහෙම හිතුවනේ. එහෙම ඉඳලා රජුරුව තමන්ගේ රාජපුරුෂයොත් එක්ක ඒ විහාරයට ගිහිල්ලා ඒ භික්ෂුවට දම් පූජා කරලා මහා සංඝරත්නයට දානේ පූජා වේවා කියලා සාදරයෙන් වන්දනා කරලා රජුරුව පින පුරා ගත්තා. රජුරුව ඒක ගැන අනිත් පැත්තෙන් හිතාගෙන ගියා නම් ඒ වෙනකන් රජුරුව පුරුදු කරමින් හිටපු ප්‍රතිපදාවත් වරදිනවා. සංඝයාට දානේ පූජා කොටම තමන් ආහාර අනුභව කරනවා කියන එක එතනින් කැඩෙනවා. සමහරවිට සංගරුවන ගැනම අප්‍රසාදයේ බලවත් වෙනවා. මහා විනාශයක් වෙන්න තිබුණා. හැබැයි රජුරුව දක්ෂයි. දක්ෂ නිසා එහෙම කල්පනා කළා. ඒ නිසා අපි දක්ෂයෝ වෙන්න ඕනේ පින්වතුනි. මොකකටද? ගුණ සෙවීම පිණිස. මා හිතන්නේ මේ පරියාය මේ ක්‍රමය සුපින්නතුලාගේ ජීවිතයට ගලපා ගන්නට දක්ෂ වුණොත් හරි සැපසේ හරි සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් වෙයි. ගොඩාක් අරුබුද හටගන්නේ දුර අයත් එක්ක නෙමෙයිනේ. අපේ ජීවිතේ සැනසෙල්ල අහිමි කරන ගොඩාක් අරුබුද හටගන්නේ ළඟ ඉන්න අයත් එක්ක. ළඟම යාළුවෝ, ගෙදර පිරිස, දරුවෝ, ස්වාමියා භාර්යාව, ස්වාමියාගේ පැත්තේ ඥාතීන්, බිරිඳගේ පැත්තේ ඥාතීන් මේ ඇයොත් එක්ක නෙවෙයිද අරුබුද හටගන්නේ. ඊළඟට අසල්වාසීන් ඔහොමමයි වෙන්නේ. ඔය වෙන්න හේතුව වින්වතුනේ ගොඩාක් වෙලාවට ඔන්න ඔය අඩපාඩුව. අනුන්ගේ ඇද සෙවීම. අනුන්ගේ ඇද කතා වීම. අනුන්ගේ ඇද කුදීම ඇතුලේ තැම්පත් කරගෙන සිටීම. එව්වාම පැසවා සිටීම. ඔබ මේ වෙනකන් මේ වැරද්ද කරා නම් අද මේ මොහොතේ සිට පින්වතුනි නිවැරදි වෙන්න මහන්සි ගනිමු. නිවැරදි වෙන්න මහන්සිගෙන අපේ ජීවිත අපි සුන්දර සැපවත් සැනසෙල්ලේ ගත කරන පිරිසිදු හිතුවිලි තියෙන ජීවිත බවට පත් කර ගත්තොත් අපිට කොච්චර පහසුවක්ද? අපේ හිතට නැගෙන්නේම මිනිස්සෙකුගේ ගුණයක් නම් සැපයක් නැද්ද? අපිට මතක් වෙන්නේම මිනිස්සෙකුගේ ගුණධර්මයක් යහපත් දෙයක් නම් මේ හදවතට සැප නැද්ද? තව කෙනෙක් එක්ක කතා කරනකොට අපිට කතා කරන්න තියෙන්නේ ඇතුලෙන් එන්නේ මිනිස්සෙකුගේ ගුණයක් නම් අපිට සැනසෙල්ලක් නැද්ද? සුවයක්. ආන්ගේ සුවය තමන්ගේ ජීවිතය අත්පත් කරගන්න ඕන.
මේ පුංචි මනුස්ස ජීවිතේ වින්වතුනේ ඒක කරගත්තා කියලා කියන්නේ අපි ලොකු දෙයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් කිසිවෙක් සිටින්න පුළුවන්. ඔහුගේ ගති ලක්ෂණ ගත්තාම කායික ක්‍රියාව වාචික ක්‍රියාව සහ ආකල්පේ පවා දොස් සහිතයි. ඒ මනුස්සයාගේ හොඳක් කියලා අල්ලන්න තැනක් නැහැ. ඒ මනුස්සයාගේ ගුණයක් කියලා හිතන්න තැනක් නැහැ. එවිට මහණෙනි ඔහු සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙන්න. ඔහු සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වෙන්න හරියට කාන්තාරයක අතරමං වෙච්ච මිනිස්සෙක් ගැන උපේක්ෂාවටපත් වෙනවා වගේ. කාන්තාරයක් මැදට පැමිණිලා ඒ කාන්තාරයේ මැද ඒ මිනිසයා යන එනමක් තේරෙන්නේ නැතුව අසරණ වුණා. ආහාර පාන නැතුව ගියා. එතකොට බලාන ඉන්න කෙනෙකුට ඒක දකින්න කෙනෙකුට ඒක ආරංචි වෙන කෙනෙකුට තේරෙනවා මේ මිනිසයා විනාසයි. කරන්න දෙයක් නැහැ. ඔහු කාන්තාරයේ මැද. ඔහුව මේ පැත්තෙන් ගන්න පිළිවෙලකුත් නැහැ. ඔහුව අනිත් පැත්තෙන් ගන්න පිළිවෙලකුත් නැහැ. ඔහු කාන්තාරයේ මැද. එතකොට ඔහු සම්බන්ධයෙන් උපේක්ෂාවටපත් වීම හැර වෙන දෙයක් කරන්න බෑ. එතනත් ඇදේ හොයන්න එපා කිව්වා. උපේක්ෂාවටපත් වෙන්න. යමෙක් යම් කායික ක්‍රියාවක් කරනවා නම් යම් වාචික ක්‍රියාවක් කරනවා නම් යම් මානසික ක්‍රියාවක් කරනවා නම් ඒක තමයි යාගේ කර්මය. ඒ කර්මය තමයි දෑවැද්ද. ඒ කර්මය තමයි උපදින ස්ථානේ තීරණය කරන්නේ. ඒ කර්මය තමයි ස්වකීය දේ බවට පත් වෙන්නේ. ඒ කර්මය තමයි ඥාතියා බවටත් පිළිසරණ බවටත් පත් වෙන්නේ. ඉතින් කර්මානුරූපව යන ගමනේ එයා යාගේ ගමනේ යයි. මං මගේ ගමන හදාගන්න ඕන. එතනත් පින්වතුනි පිරිසිදු තැනකටම හිත එනවා. අනිත් කෙනා එයාගේ ගමන යයි. එයාගේ ගමන අපිට වෙනස් කරන්න පිළිවෙලක් ඇත්තේ නැහැ. අපිට කළ හැක්කේ අපේ ගමන හරියට හදාගන්න එකයි. අනුන්ගේ ඇදේ හොය හොයා හිටියොත් එහෙම අපේ ගමනයි වැරදුනේ. අනුන්ගේ ඇද කතා වෙවි හිටියොත් එහෙම වැරදුනේ අපේ ගමන. අනුන්ගේ ඇද හිත මේ හිතින් විඳවා නම් ඉන්නේ වැරදුනේ අපේ ගමන. කවුරු හරි අපිට අනුකම්පා කරයි. දෙවිවරු එහෙම අපේ හිත දකිනකොට අපිට අනුකම්පා කරයි. එහෙම නැත්නම් මේ තවත් කෙනෙක් ධර්මයක් පුරුදු වෙන කෙනෙක් අපේ දිහා බැලුවොත් එහෙම හිතයි අනේ ඉතින් එයා ඔහේ වැඩකට නැති අදකුද හොය හොයා ඒවා හිත ඒවා කතා කර කර ඉන්නවා. එයා ඉතින් එයාගේ ගමන හදාගනි මම මොනවා කරන්නද කියලා එයා උපේක්ෂාවටපත් වෙයි අපි හින්දා. ඉතින් ඒ නිසා එහෙම නොවේ විය යුත්තේ. අපි හදාගත යුතුයි වින්වතුනි අපේ ජීවිතේ. හැම තිස්සෙම සැපසැනසිල්ල සොම්නස සහිත අනිත් මිනිසුන්ගේ සුන්දර ගුණම එකතු කරන ඒ ගුණ ධර්මම දකින ඒ ගුණම හිතා සතුටු වෙන හිතක්. ඔබ පාරේ යනකොට සුවඳ මල් ඔබ එකතු කරගෙන ආවොත් ඔබ යම් shopping කවරයක් අරගෙන මල්ලක් අරගෙන ඔබ මල් කඩ යනවා. ඒ මල් අර shopping කවරයට දාලා ඔබ ගෙදර අරන් එනවා. එතකොට ඔබට ගෙදරට අරගෙන ඉන්න තියෙන්නේ පින්වතුනි සුවඳ හමන ලස්සන මල්. දැක්කත් ලස්සනයි. ආග්‍රහණය වුණත් හරි සැපයි. මල් වට්ටියක් හැදුවට පස්සේ තවත් ලස්සනයි. ඒ මල් ටික ඒක රාශී වෙනකොට පුදුම ලස්සනක්. තැනින් තැන ලස්සන පාට නොඑක් සුවඳ මල් එකතු කරොත් සුන්දරත්වයේ තියෙනවා. අපි හිතමු ඔබ පාරේ යන ගමන් මොකක් හරි මලු කෑල්ලක් අරගෙන ඔබ මේ පාරේ තියෙන අසූචි ටික ඒකට දාගෙන ආවා කියලා. අරගෙන එනකොටත් ගන්ධස්තරේ. ගෙදරට අරගෙන ආවම ගෙදරත් ගඳ ගහනවා. දැක්කත් දකින්න සටහන පවා පිළිකුල් සහගතයි වෙහෙස කරයි. හෙව්වේ අසූචි නිසා. හෙව්වේ සුන්දර දෙයක් නම් සුන්දර දෙයක්ම ඉතුරු වෙනවා. හෙව්වේ අසුන්දර දෙයක් නම් අසුන්දර යමක්ම ඉතුරු වෙනවා.
ඔබමයි තීරණය කළ යුත්තේ මා සුන්දර දෙයක්ද එකතු කරගත යුත්තේ අසුන්දර දෙයක්ද එකතු කරගත යුත්තේ කියලා. අපිට වෙලා තියෙන්නේ පින්වතුනි මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට සමාජ ක්‍රමයට අනුව අපේ හිතවිලි හැඩගැහෙනින්දා වරදිනවා තේරෙන්නේ. හැමෝම ඇද කතා වෙනකොට අපිත් ඇද කතා වීමේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. අපිට තේරෙන්නේ වන්නේ අපිට වැරදිලා කියලා. හැමෝම එකිනෙකාට හින්ට් පාස් කරගන්නකොට අපිත් හින්ට් පාස් කිරීමේ කොටස්කාරයෙක් වෙනවා. අපිට තේරෙන්නේ අපිට වැරදුනා කියලා. අනිත් අයගේ ඇදකුද කතා වෙවි වාසය කරන තැනක අපි ඒ සමාගමයට එකතු වෙලා අපිත් සන්තෝෂ වෙනවා. අපිට තේරෙන්නේ අපිට මේ වැරදිලා කියලා. ඕන්න මේ දහම් කතාවෙන් ඔබට තේරුම් කළා ඒ වැරදුණු තැනයි කියලා. වැරදුණු තැන පෙන්නකොට වැරදුණු තැන පෙන්වීම සම්බන්ධයෙන් කොහොමද තේරුම් ගත යුත්තේ? නිදිහි නංව පවත්තාරං යං පස්සේ වජ්‍ය දස්සන. නිධානයක් පෙන්වා දෙන සෙයින් තමන්ගේ වැරැද්ද දැක ඒ වැරැද්ද යමෙක් පෙන්වා දෙන්නේ වේද නිග්ගයිහවාදින් මේ දහවින් තාදිසං පණ්ඩිතම් භජි. තමන්ගේ වැරැද්ද ගැන නිග්‍රහ කොට ඕක අත්තරපං කියලා අවවාද කරන යම් උත්තමයෙක් සිටීද ඒ පණ්ඩිතයාව ඇසුරු කරන්නට. තාදිසං භජමානස්ස එබඳු නුවණැත්තෙක්ව ඇසුරු කරොත් ඔබට සෙය්‍යෝ හෝති යහපතම වෙනු ඇති න පාපියෝ ඔබට කවදාවත් ජීවිතය යහපතක් වෙන්නේ. ඉතින් අද ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුන්දර සද්ධර්මය මුල් කරගෙන අපි ඔබට නිධානයක් පෙන්වුවා. ඒ නිධානයේ හිමිකාරය වෙන්න. ඒ නිධානය කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිතයේ සැපය, සැනසෙල්ල, සොම්නස, සතුට. මේ චූටි කාලයකට ගත කරන මනුස්ස ජීවිතේ හදවතේ සැනසෙල්ලේ ඉන්න තියනවා කියලා කියන්නේ ඒක කොච්චර භාග්‍යයක්ද? සුළු හිතුවිල්ලක වැරැද්දක් නිසා හදවතේ සැනසුමක් නැතුව අපි ඔහි විඳවා ගත කරනවා. මේ නිධානය පෙන්වා දුන්නේ ඒ විඳවිලි වලින් බැහැරවීම පිණිසයි. ඒ විඳවිලි ඉවත් කරගෙන තමන්ගේ හදවතේ සතුට ඇති කර ගැනීම පිණිසයි. ඒ නිසා අද මේ දහම් කතාවේ අවසානයේ විදිහටත් අපි ඔබට කරන ආශිර්වාදය, අපි ඔබට කරන සිහි කැඳවීම තමයි මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ ಗುಣ දැකිය හැකි හිතක් මං ඇති කර ගන්නවා කියන අදහසට එන්න. මේ ලෝකේ දිහා දැස් හැර බලද්දී ජීවත් වෙන මිනිසුන්ගේ ගුණම පේන ඇස් දෙකක්. ගුණම දැකිය හැකි හදවතක්. යම් දුර්ගුණ යම් අඩුපාඩු පේනකොට පෙඳපාසි ඈත් මෑත් කරලා පිරිසිදු වතුර ටික ගන්නවා වගේ මිනිසෙකුගේ ගුණම හොයන හදවතක්. හරියට මේ අසූචි තැවරිච්චි රෙදි කෑල්ලකින් හොඳ කොටස ඉරලා අරගන්නවා වගේ මිනිසෙකුගේ ජීවිතේ යම් අඩුපාඩු තිබුණත් ඒ අඩුපාඩු ගැන අංශු මාත්‍රයක්වත් නොහිතා හොඳ කොටස විතරක් අරගන්නා ජීවිතයක්. පින්වතුනි තමන්ගේ හිතවල හදාගන්න. මේක හදාගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි. හැබැයි හදාගත්තාට පස්සේ අර තාප්පේ වගේ. ඊට පස්සේ අපි මේ ලෝකයේ දිහා බලනකොට අපිට මිනිසුන්ගේ අඩුපාඩු පේන්නෙම නැතුව යයි. මිනිසුන්ගේ දෝෂයක් පේන්නේම නැතුව යයි. හරි සැනසෙල්ලේ, හරි සතුටින්, සුව පහසුවෙන් අපිට ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි. අර තාප්පේ ඇද වෙච්චි තැන පස්සේ පේන්නේ නැතුව ගියානේ. ආන් ඒ වගේ අපිට ඇදකුද පේන්නේ නැති, ඇදකුද දකින්නේ නැති හදවතක් හැදුනොත් අපිට සැනසෙල්ලේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපිට දැන් බලන්න මේ තාප්පේ කතාව ගත්තාම අර භික්ෂුන් වහන්සේ තාප්පේ ගැන ಗುಣ කල්පනා කරන්න පටන් ගත්තා කියලා තාප්පේ ඇදේ කෙලින් උන්නේ නැහැ. හැබැයි මේ ඇද වෙච්චි තැන ගැන අවධානය ඒ භික්ෂුවගේ හිතින් සම්පූර්ණයෙන් නැතුව ගියා. ඇද උනේ කොතනද කියලා හොයාගන්නවත් බැරි තරමට ඒ හිත අයින් වෙලා ගියා. ඒතර තාප්පේ නෙවෙයි සුවපත් උනේ. කවුද? ඒ භික්ෂුවයි. තමන්ගේ හිතයි. ඒ වගේ මේ විදිහට හිත හසුරවන්න දක්ෂ වුණොත් සුවපත් වෙන්නේ කවුද? අපිමයි. අපේ හිත සුවපත් වෙයි. අපේ හිත සුන්දර වෙයි. අපිට සැනසෙල්ලේ අපේ ජීවිතය ගත කරන්න අවස්ථාවක් උදා වෙයි. ඒ නිසා පින්වතුන්ලා හැම දිනාට
ගුණ හොයන ජීවිතයක්, ගුණම සිතන ජීවිතයක්, ගුණ කල්පනා කරන ජීවිතයක්. ඒ ගුණවත් වූ සුන්දර දීම හදවත් තුළ තැන්පත් කරගෙන වාසය කරන සැනසිලිදායක ජීවිතයක් උපදවා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සක්දිවිඳුන්, සතර වරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් උපකාරයත් අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට අංක 1-34 පන්සල පාර බණ්ඩාරවෙල යන ලිපිනේ පදිංචිව සිට 2021 ජූලි මාසේ 23 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් AJM ලීලාවතී මෑණියන්ටත් 2021 ජූනි මාසේ 28 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් DG ජයන්ත ධර්මදාස පුතණුවන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද මේ විදිහට ධර්ම දානමය පින්කම සිද්ධ කළේ උදා කලගම වලස්බැද්ද බණ්ඩාරවෙල යන ලිපිනේ පදිංචි පින්වත් DG ප්‍රියානි රේණුකා දියණියත් වජිර බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් එක ලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. තවදුරටත් ජීවිතයට සුවසේ පින් කරගන්න ලැබෙත්වා. සුවසේම ගුණධර්ම දියුණු කරගන්න ලැබෙත්වා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් ඇසුරු කරමින් දහම්මග දියුණු කරගෙන ජීවිතයට සියලු ආකාරයෙන් යහපත සලසා ගන්න ලැබෙත්වා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සුපින්වත් සියලු දෙනාටත් මේ පින්වත් හැම දෙනාට ගෞතම සාසනය තුල සොඳුරු ගුණ ධර්මයන් තම තමන්ගේ ජීවිතවල ඇති කරගෙන මේ ගෞතම සසුනේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.